නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ සංසාර දුකින් නිදහස් වීම පිණිස පවතින සද්ධර්මය ලෝකානුකම්පාවෙන් දේශනා කළ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ ලක්දෙරණට අනුබුදුවරයන් වහන්සේ වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ සිදු කෙරෙන්නේ ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා උතුම් ධර්ම දේශනා මාලාවේ අවසාන සද්ධර්ම දේශනාව. අද මේ දේශනාවට දායකත්වයන් දරනු ලබන්නේ ඩුබායිහි වෙසෙන පින්වත් NDM දමයන්ති මහත්මිය විසින්. ඉතින් එතුමිය නොයෙක් පුණ්‍ය ප්‍රාර්ථනා මුල් කරගෙන අද දවසේ මේ දේශනාවට දායකත්වයන් දරනවා. එතුමියගේ විකාශන දායකත්වයෙන් තමයි අද දවසේ මේ ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා දහම් දේශනා මාලාවේ අවසාන ධර්ම දේශනාව සිද්ධ කෙරෙන්නේ. පින්වතුනේ, ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා නමින් අපි මේ සිදු කළේ තේර ගාථා කොටස. අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් මීට බොහෝ කලකට පෙර තේර තේරී ගාථා පොත් වහන්සේ, කුද්දක නිකායට අයිති තේර තේරී ගාථා පොත් වහන්සේ ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා කියන නමින් පරිවර්තනය කළා. ඉතින් එහි එන තේර ගාථා 1291ක් වූ තේර ගාථා සියල්ල අපි මේ වැඩසටහන් මාලාවේදී ඔබට පැහැදිලි කරලා විස්තර කරලා ගුණ වශයෙන් පහදලා කියලා දුන්නා. මේ තේර ගාථා කොටස අවසාන වන දේශනාව විදිහට අපි සිදු කරන්න කල්පනා කළා. මේ හැම බණපදයක්ම අපට අහන්න ලැබිච්ච මුනිවරයා ගැන. මේ හැම බණපදයක්ම, මේ සිත් සනසන බණපද අපට අහන්න ලැබුණේ අපේ අනුබුදුවරයන් වහන්සේ නිසා. ඒ තමයි අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. මේ සියලු ධර්ම අපි අහන්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මිහිඳු මහරහතන් වහන්සේ හද මඩලේ දරාගෙන පැමිණි සද්ධර්මය අපට කියා දීපු නිසා. මේ තේර ගාථා සියල්ල අපි ශ්‍රවණය කරනකොට, අපි ඉගෙන ගන්නකොට අපිට සිහි වෙන්න ඕන මිහිඳු මහරහතන් වහන්සේ නිකලෙස් මුනිවරුන්ගේ සුන්දර අදහස් අපට දායාද කළේ ඒ නිකලෙස් මුනි අනුබුදු වූ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ. ඉතින් ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා උපහාර පූජාවක් ලෙස අද දවසේ ධර්මයේ සිද්ධ වෙනවා මිහිඳු මහරහතන් වහන්සේ ගැන. මේ මිහිඳු මහරහතන් වහන්සේ ගැන සිදුවීම අපි කතා කරනකොට අපිට එය ආරම්භ කරන්න තියෙන්නේ මේ මහා වංශයේ තියෙන බොහොම ලස්සන සිදුවීමකින්. ඒ තමයි මීපැණි වෙලෙන්දන්ගේ සිදුවීම. බොහෝම ඉස්සර ඈත අතීතයේ සහෝදර වෙලෙන්දෝ 3 දෙනෙක් හිටියා. මේගොල්ලෝ මීපැණි වෙළඳාම් කළේ. ඔවුන්ගෙන් එක්කෙනෙක් මීපැණි විකුණනවා වෙළඳ සැලේ. දෙන්නෙක් වනයේට ගිහිල්ලා මී වැද කඩාගෙන පැණි අරගෙන එනවා. එතකොට එක දවසක් පසේ බුදුරජාණන් වහන්සේ නමකට මීපැණි අවශ්‍යතාවයක් ඇති වුණා. තවත් පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ගිලන් බවක් සුවපත් කරන්න. එතකොට මේ ගිලන් පසේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මීපැණි අරගෙන යන්න අනිත් පසේ බුදුරජාණන් වහන්සේ වඩිනවා ගම්පියසට. ඒ වඩින වෙලාවේ එක්තරා දාසියක් පැන් තොටකට යනවා.
යද්දි පසේ බුදුරජාණන් වහන්සේව දැක්කා මේ අවේලාවේ පිණ්ඩපාතේ වඩිනවා. අවේලාව කියලා කිව්වේ ඉර අවරට ගියාට පස්සේ හවස් කාලේ පාත්‍රයක් අරන් පිණ්ඩපාතේ වඩින්නේ මොකෝ? මේ දාසි ළඟට ගිහින් අහනවා ස්වාමීනි මොකෝ මේ අවේලාවේ? එතකොට පසේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වතිය මට මේ පැණි ස්වල්පයක් අවශ්‍ය වෙලා තියෙනවා. මේ පැණි ටිකක් අරගෙන යාම පිණිසයි. එතකොට මේ දාසී අර මේ පැණි වෙළඳ සැල පෙන්නවා. මේ වෙලාවේ මේ පැණි වෙළඳ සැලේ ඉන්නේ මේ පැණි විකුණන වෙළෙන්දා විතරයි. අනිත් සහෝදරයෝ දෙන්න පැණි කඩාගෙන ඉන්න ගිහිල්ලා වනයේට. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ ඈ පෙන්නපු මාවතේ වැඩම කරලා මේ පැණි වෙළඳ සැලට වැඩියා. පසේ බුදුරජාණන් වහන්සේව දකිනකොට අර මේ පැණි වෙළඳ සැලේ හිටපු වෙළෙන්දට මහා සතුටක් ඇති වුණා. ඔහු සන්තෝෂෙන් තිබ්බ මේ පැණි ඔක්කොම පූජා කළා. මේ පැණි වෙළඳ සැලේ තිබුණ මේ පැණි සෑහෙන ප්‍රමාණයක් පාත්‍රේ පිරෙන්න පූජා කළා. දැන් පාත්‍රේ ටිකෙන් ටික පිරීගෙන එනවා. මේ පැණි කියලා කියන්නේ ඝන ද්‍රවයක්නේ. මේක හීන් සීරුවේ පිරීගෙන එනකොට ඔහුට හරි සතුටුයි. ඔහුට හිතවිල්ලක් උපදිනවා. මේ පැණි මේ පාත්‍රේ ටික පිරෙන්නේ යම්සේද මටත් මේ පිනෙන් දඹදිවට පුරවා රජ වෙන්න ලැබේවා. මේ පැණි පාත්‍රේ පිරුණා වගේ මටත් මුළු දඹදිවටම පුරවලා රජ වෙන්න ලැබේවා. එතකොට මේ පැණි පිරවීම ඔහු නවත්තනකොටම මේ පැණි ටිකක් වැඩිපුර පිරিলা පාත්‍රෙන් උඩට මෙහෙම බුබුලක් ආවා. ඒ බුබුල එනකොට ඔහුට තව සතුටුයි. ඔහු හිතුවා පාත්‍රෙන් උඩට මේ පැණි බුබුලක් නැගුණා. ඒ වගේ මං දඹදිවට පුරවා රජ වෙන කල්හි මාගේ අනසක අහසේ යොදුනක් පිහිටාවා. ඒ උඩට ආපු මේ පැණි පාත්‍ර දිගේ රූටලා බිමට වැටුණා. එතකොට ඔහුට හිතෙනවා මේ මා පිදූ මේ පැණි බිමට වැටුනේ යම්සේද මා දඹදිවට පුරවා රජ වෙන කල්හි මාගේ අනසක පොළොවේද යොදුනක් පිහිටාවා. ඉතින් පුණ්‍ය ප්‍රාර්ථනාව. එහෙම පිනක් එහෙම පුණ්‍ය ප්‍රාර්ථනාවක් පැතුවා අර පින සිද්ධ කරලා. දැන් ඔන්න පසේ බුදුරජාණන් වහන්සේ මේ පැණි පිළි අරගෙන වැඩම කළා. වැඩම කරලා ටිකකට පස්සේ මේ පැණි කඩාගෙන ඉන්න ගියපු දෙන්න එනවා. එද්දි දෙන්නාට පේනවා තිබ්බ මේ පැණි වලින් සෑහෙන ප්‍රමාණයක් අඩු වෙලා. ඇහුවා අයියන්ඩි මේ පැණි වලට මක් වුණාද මෙච්චර? කෝ මෙව්වාගේ ධනය? කිව්ව නෑ මලන්ඩ එක උතුම් ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩම කළා. පසේ බුදුන් කෙනෙක්. ඒ පසේ බුදු උත්තමයන් වහන්සේට මං මේ පැණි පූජා කළා. මං දන් දුන්නා. එතකොට කේන්ති ගියා මේ මහන්සියලා හිටපු සහෝදරයෝ දෙන්නට. එක්කෙනෙක් කිව්වා ඔය නුඹේ පසේ බුදුන් කියලා රැවටිච්චි පුද්ගලයා සමහර විටට මේ මුළු ඇඟම වස්ත්‍රයකින් වහගෙන සැඩොලෙක්ද කවුද දන්නේ කිව්වා. සැඩොල් වාදීන් පසේ බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කළා. අනිත් එක්කෙනා කිව්වා නුඹේ ඔය පසේ බුදුන් මේ මුහුදෙන් එතරට විසික් කරන්න තියෙන්නේ කිව්වා. දෙන්නට කේන්ති කියන නිසා ඒක කිව්වේ. හැබැයි පස්සේ පසේ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ගත්ත කියනවා. හිත පහදවගෙන ප්‍රාර්ථනාවක් කළා අනේ පසේ බුදුන් අවබෝධ කරපු දහම අපට අවබෝධ කරන්නට ලැබේවා කියලා. ඔහොමනේ සිදුවීම සිද්ධ වුණේ. ඒ සිදුවීමෙන් පස්සේ පින්වතුනේ කාලයක් ගත වී යනවා. ඒ පින්වන්තයෝ එදා පින රැස් කළ පිනට සතුටු වූ පින අනුමෝදන් වූ අය සංසාර ගමනේ එනවා. සංසාර ගමනේ පැමිණිලා මේ පැණි පිදූ වෙලෙන්දා අශෝක අධිරාජ නමින් මුළු දඹදිවටම පුරවා රජ වුණා. ඒ පුරවා රජ වුණේ අපගේ මහා කාරුණික ශාස්ත්‍රූන් වහන්සේ තුන්ලොව එළිය කළ හිරු මණ්ඩල පිරිනිවන් පා වර්ෂ 218ක් ගෙවී ගියපු තැන. බුදුරජාණන් වහන්සේ පිරිනිවී වසර 218ක් ගත වී තියෙන කාලේ
මුළු දඹදිවටම පුරවලා රජ වෙනවා අශෝක අධිරාජයා. ඒ තමයි මීපැණි පිදූ කෙනා. මීපැණි පුදද්දී තිබුණානේ පුණ්‍ය ප්‍රාර්ථනාව. මුළු දඹදිවට පුරවා රජ වෙන්න ලැබේවා කියලා. පුරවා රජ වුණා. දඹදිවම අධිරජ. දඹදිව ඔහු අධිරාජයා බවට පත් වෙනකොට ඔහුගේ පුණ්‍ය ප්‍රාර්ථනාව වැඩ කරනවා. ඔහුගේ අනසක අහසේ යොදුනක් පිහිටනවා. ඔහුගේ අනසක පොළොවේද යොදුනක් පිහිටනවා. ඒ පිනට හවුල් වෙච්ච අනිත් කට්ටිය කවුද? සහෝදරයෝ දෙන්නා. එක්කෙනෙක් උපන්නා ඒ කාලෙම නිග්‍රෝධ කුමාරයා. නිග්‍රෝධ කුමාරයාට උපදින්න සිද්ධ වුණේ හීන දුගී දුප්පත් සැඩොල් පවුලක. සැඩොල් ගෙදරක. හේතුව මොකෝ? සැඩොල් වාදයෙන් පසේ බුදු රජුන්ට ආමන්ත්‍රණය කළා. බලන්න පිංගතුනේ කර්මේ. අනිත් එක්කෙනා දඹදිවින් එතරට වීසි වුණා. දඹදිවින් එතරට වීසි වෙලා මේ පුංචි රටේ ලංකා භූමිය උපන්න කවුද? දෙවන පෑතිස් රජුරෝ. හේතුව මොකෝ? කිව්වානේ ඔය ශ්‍රමණයාව මුහුදෙන් එතරට වීසි කරන්න එපැයි කියලා. ඔහු මුහුදෙන් එතරට වීසි වෙලා ලංකාවේ උපන්නා. ඉතින් එහෙම තමයි ඒක සිද්ධ වුණේ. මේ සිදුවීම වෙන කාලේ පින්වතුනේ අපේ මේ ධර්මාශෝක අපේ අශෝක අධිරාජයා චණ්ඩාශෝක ලෙස ප්‍රකට වෙලා ඉඳලා පස්සේ කාලෙක ඔහු ධර්මාශෝක බවට පත් වුණා. කොහොමද ඔහු ධර්මාශෝක බවට පත් වුණේ? නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ දැක නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කෙරෙහි පහන් සිත් ඇති කොටගෙන නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගෙන් අප්‍රමාදය මුල් කරගත් දහම් පද ඇහුවා. දහම් පද අහලා ශාසනය පැහැදුනා. චණ්ඩාශෝකයෝ නොබෝ කලකින්ම ධර්මාශෝක බවට පත් වුණා. ඒ ධර්මාශෝක බවට පත් වුණාට පස්සේ පින්වතුනේ පුදුමාකාර විදියට එතුමා වෙනස් වුණා. මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් එතුමා කැප වුණා. එතුමාගේ රජමාලිගාවේ පාටලී පුත්‍රයේ රජමාලිගාවේ දවසකට 60,000ක් මහා සංඝරුවනට දන් දෙනවා. ඔබ හිතන්න ඒ කාලේ තිබුණ ක්‍රම අද අපිට 60,000කට දින දානයක් දැකින්න නැහැ. අද අපි දානයකට දැක්කොත් එහෙම 500යි 1000යි ඒ වගේ තමයි අපිට අද S2කට දකින්න ලැබෙන දාන. ඒ කාලේ දිනපතා රජමාලිගාවේ 60,000ක් මහා සංඝයාට දන් දෙනවා. කොහොම අසිරියක්, කොහොම සසුන බැබලීමක් ඒ කාලේ තියෙන්න ඇතිද? 60,000ක් මහා සංඝරුවන්ට දන් දෙන කෙනෙක් වුණා. නිතර බණ අහන කෙනෙක් වුණා ධර්මාශෝක අධිරාජයා. ධර්මාශෝක අධිරාජයා මෙහිම බණපද අහගෙන ඉන්නකොට ඒ අධිරාජයාට අහන්න ලැබෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය 84,000ක් ධර්මස්කන්ධයන්ගෙන් යුක්තයි කියලා අහන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ 45 වසරක් ඇතුලේ 84,000ක් ධර්මස්කන්ධ දේශනා කළා කියන කතාවට රජුරුවන්ගේ හිත අප්‍රමාණ පැහැදුනා. රජුරු ඒ වෙලාවෙම හිතක් ඇති කරගන්නවා. එහෙනම් මං භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු 84,000ක් ධර්මස්කන්ධයන්ට උපහාර පූජා පිණිස මේ දඹදිව 84,000ක් වෙහෙර විහාර කරවනවා. පින් හිතක් උපන්නා. ඒකෙන් හොඳට පේනවා මේ අර පින් රැස් කරගෙන යන කෙනාට පින් හිත කියන එක, පිනට බර හිත කියන එක ඒක නිතර උපදිනවා. දැන් මේ පැණි වෙලෙන්දා කාලේ ඉඳලා අමුතු පින් හිතුවිලි තිබ්බ කෙනා නෙමෙයි. දැන් අධිරාජයා බවට පත් වෙනකොටත් හරි ආශ්චර්යමත් පින් හිතුවිලි උපදින්නේ. 84,000ක් ධර්මස්කන්ධයට උපහාර පිණිස 84,000ක් වෙහෙර කරවන්න ඕන කියලා හිතුණා. රාජ ආඥාව නිකුත් කළා. රජ අනට අනුව ආරම්භුණා කියනවා පින්වතුනේ 84,000ක් වෙහෙර විහාර පූජාව රජුරුවෝ ඒ වෙනුවෙන් රාජකීය භාණ්ඩාගාරයෙන් 96 කෝටියක් ධනය
කටයුතු ආරම්භ කරන්න වෙන් කළා. දැන් ඔන්න වැඩ පටන් ගත්තා. රජ්ජුරුවෝත් පාටලිපුත්‍ර නගරයේ අශෝකාරාමයේ නමින් මහා විහාරයක් කරන්න පටන් ගත්තා. ඉතින් ওই විහාර පූජාව මේ ශ්‍රද්ධාවන්ත හිත්වල තියෙන බලවත්කම සැදැහැ හිතක් තියෙනවා නම් සැදැහැ හිත හරි බලවත්. ඒක අපි වර්තමානයේ අත්විඳා අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මුල් වෙලා ලස්සන පින්කම් පටන් ගන්නකොට මේ පින්කම් පින්වතුනි හිතාගන්න බැරි ඉක්මනකට හිතාගන්න බැරි තරම් අසිරිමත් විදිහට නිමා වුණා. සෑරජානන් වහන්සේලා අවුරුද්ද යන්න කලින් අහස උසට නිම වුණා. හරියට නිකන් මේ මැව්වා වගේ ලස්සන සුන්දර නිර්මාණ මේ වර්තමානයේ අපිට දකින්න ලැබුණා. එතකොට ඒවත් එක්ක කල්පනා කරනකොට තේරෙනවා අතීතයේ මේවා සිද්ධ වුණා කියන එක අරුමයක් නොවේ. මේ ධර්මාශෝක අධිරාජයාගේ 84000ක් විහෙර විහාර කර්මාන්තවලට කොච්චර කල් යන්නේ නැතිද? අවුරුදු 3යි. 3 අවුරුද්දයි. 3 අවුරුද්දෙන් ඔය දඹදිව පුරා පින්වතුනේ 84000ක් විහෙර විහාර මතු වුණානේ. මේ පුවත කියවනකොට හරි පුදුම හිතුණා ඒ කාලේ කොහොම තියෙන්නේ නැතිද කියලා. විමාන මැව්වා වගේ තැනින් තැන දඹදිව පුරා 84000ක් විහෙර විහාර ඉදි වුණා. රජුරවන්ට එකම දවසක 84000ක් පණිවිඩ පත්‍ර එනවා. රජතුමනි අපි විහෙර කර්මාන්ත කරලා අවසానයි. රජුරුව හරි සතුටුනා. සතුටු වෙලා රජුරුව කල්පනා කළා මේ විහෙර විහාර බුද්ධ ශාසනයට මම පූජා කරන්න ඕන. පූජා කිරීමේ මහා පින්කම සූදානම් කරන්න ඕන. රජුරුව අනබෙර ගස්සනවා මේන් සද්දවර්ෂකට පස්සේ හැම ප්‍රදේශයකම සියලු විහාරාරාමයන්ගේ පූජාව එකම දවසේ සිදු වේවා. යොදුනක් පාසා දඹදිව මහා දන්සල් දෙත්වා. සියලු ගම්වලට යන ආරාමයන්ට යන මාර්ගයන් ਸਰව ප්‍රකාරයෙන් අලංකාර කරත්වා. සියලු විහාරයන්හි වැඩවසන භික්ෂු සංඝයාට ප්‍රණීත දම්පැන් පූජා කරත්වා. දැල්වෙන පහන් මාලාවන්ගෙන් මල් මාලාවන්ගෙනුත් ඒ තැන අලංකාර කරත්වා. හැමතැන්හිම නොයෙක් ආකාරයෙන් උපහාර කොට පංච තූර්යනාද පවත්වත්වා. සියල්ලෝම උතුම් උපෝසත සිල් සමාදන්ව භාග්‍යතුන් වහන්සේගේ දහම් පද අසත්වා. නොයෙක් ආකාරයේ සිත් වූ පරිදි පුද පූජාවෝ කරත්වා රජානක්. ඒ කාලේ රජවරුන්ගේ අන. ඒ කාලේ රාජ්‍ය අන ඔන්න ඔහොම ලැබුණා. ඉතින් පින්වතුනි හිත සතුටු කරගන්න අඩු ගන්න එහෙම කාලයක් තිබ්බා කියලාවත්. මොකද මේ කාලේ වෙනකොට ඒවා කොහොම අතීතෙට ගිහිල්ලා. දඹදිව 84000ක් විහෙර විහාරවල නටබුන්වත් නැහැ. ඔක්කොම වෙනස් වෙලා. ඉතින් වෙනස් වෙච්ච කාලෙක අපිට අඩු ගන්න මේ ඉතිහාසීය විතින් ඉතුරු කරලා තියෙන මේ සුන්දර පුවත් අහන්නවත් ලැබීම භාග්‍යයක්. කොහොම හරි අපේ රජුරුව 84000ක් විහෙර විහාර පූජාව කරන දවසේ මහා රහතන් වහන්සේලා එතෙන්ට රැස් වුණා. රහතන් වහන්සේලාම ලක්ෂයක්. මහා සගරුවන ගත්තොත් 80 කෝටියක් එතන වැඩ හිටියා. රහතන් වහන්සේලා එතන වැඩ හිටියා ලක්ෂයක්. භික්ෂුණීන් වහන්සේලා එතෙන්ට රැස් වුණා 90 ලක්ෂයක්. රහත් භික්ෂුණීන් වහන්සේලා හිටියා 19ක්. ඉතින් මේ අරහත් උත්තමයන් වහන්සේලා කල්පනා කළා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේවත් තමන්ගේ ධනය මේ විදිහට වියදම් කරලා බුද්ධ ශාසනයට පූජා පවත්වපු එහෙම උපාසකෙක් හිටියේ නෑ. ඒ නිසා මේ රජුරුවන්ගේ හිත තවත් පහන් කරවන්න ඕන. රහතන් වහන්සේලා එක්ව පෙළහරක් කළා. ඒ ප්‍රාතිහාර්යයට කියනවා ලෝක විවරණ ප්‍රාතිහාර්යය. ඒ ලෝක විවරණ ප්‍රාතිහාර්යයේ ස්වභාවය කුමක්ද? 84000ක් විහෙර විහාර පූජාව සිදු කරන ධර්මාශෝක රජුරවන්ට එකම තැනක ඉදිද්දී විහෙර විහාර 84000ම පේනවා. ඒක ප්‍රාතිහාර්යයක්. ඒක රහතුන්ගේ ප්‍රාතිහාර්යයක්. රජුරවන්ට පේනවා
තමන් සැකසූ තමන්ගේ ආඥාවෙන් සැකසුන විහෙර විහාර 84000ම. ඉතින් ඒක අපිට හිතාගන්න බෑ. ඒක පෙළහරක්. ඒක ප්‍රාතිහාර්යයක්. ඒ ප්‍රාතිහාර්යය දකින්ට පින් තිබ්බේ ධර්මාශෝක කියන මහා පින්වන්ත අධිරාජයාට. මේ ධර්මාශෝක අධිරාජයා මේක දැක්කහම ඇඟ කිලිපොලා ගියා. හිත බලවත්ව සතුටු වුණා. සතුටටපත් වෙලා කියනවා ස්වාමීනි මම මේ බුද්ධ ශාසනයට විශාල පූජාවක් කළා. මොග්ගලීපුත්තිස්ස මහරහතන් වහන්සේ එතකොට කියනවා මහරජය අපගේ ශාස්ත්‍රූන් වහන්සේ ජීවමාන කාලයේවත් ඔබට සමාන ත්‍යාගවන්තයෙක් බුද්ධ ශාසනය හිටියේ නෑ. රාජ්‍යරුවන්ගේ හිත තව සතුටු වුණා. එසේ වීනම් ස්වාමීනි මා වැනි කෙනෙක් බුද්ධ ශාසන දායාදයේ ලැබුවෙක් නොවේද? ආන්න එතකොට මොග්ගලීපුත්තිස්ස කියන මහා නුවණැති මේ සම්බුද්ධ ශාසනයේ සෝභමාන කරපු ශාසන අම්බරයේ එළිය කරපු හිරු මඩලක් වගේ අපේ මහරහතන් වහන්සේ ඒ වෙලාවේ අපූර්ව ප්‍රකාශයක් වදාලා. ඒ ප්‍රකාශය කළේ පින්වතුනි මහා පින් තිබුණ මහා මහින්ද කියන කුමාරයා අරමුණු කරගෙන. මහින්ද කුමාරයා එහෙම නැත්නම් මිහිඳු කුමාරයා කියන්නේ කවුද? ධර්මාශෝක අධිරාජයාගේ පුත්‍රයා. ඒ ධර්මාශෝක අධිරාජයාගේ පුත්‍රයා මහා පින් ඇති කෙනෙක්. ඒ ධර්මාශෝක අධිරාජයාගේ දියණි මහා පින් ඇති කෙනෙක්. රහතන් වහන්සේ දකිනවා. දැකලා කිව්වා මහරජය ඔබ දායකෙක්. ඔබ ත්‍යාගවන්තයෙක්. දායකයා ත්‍යාගවන්තයා කියලා කියන්නේ සසුන් දායාදේ ලැබූ කෙනා නොවේ. ඔබ සිව්පසය පුදන දායකයා පමණි. රජුරුවන්ගේ අර තිබුණ මහා සතුටට චූටි දුකක්. එතකොට රජුරුව කියනවා අනේ ස්වාමීනි මට බැරිද සසුන් දායාදේ ලබන්නට? මහරජුරුවනි යමෙක් තමන්ගේ පුත්‍රයෙක් හෝ දියණියක හෝ බුදුසසුනේ පැවිදි කරවනවා නම් ශාසන දායාදේ ලැබුවෙක් වන්නේ ඔහුය. හුදෙක් සිව්පස දායකෙක් ශාසන දායාදයට හිමිකරුවෙක් වන්නේ නැත. අන්නේ ප්‍රකාශය. මේ ප්‍රකාශය වින්වතුනේ හරි සුන්දර ප්‍රකාශයක්. මේ ප්‍රකාශයෙන්ුයි අපේ මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි වරම ලබන්නේ. මිහිඳු කුමාරයා පැවිදි වරන් ලබන්නේ මේ ප්‍රකාශ නිසා. රජුරවන්ට ඔක්කොම අමතක වුණා. රජුරවන්ට දැන් ආසාව තියෙන්නේ ශාසන දායාදේ ලබන්නට. රජුරුව කියනවා ස්වාමීනි එසේනම් මං සසුන් දායාදේ ලබනවා. ඒ වෙලාවේ ඉන්නවා ප්‍රිය පුත්‍රයා මිහිඳු කුමාරයා. ප්‍රිය දියණි සංඝමිත්තා කුමරී. රජුරුව ඒ දෙන්න දෙසට හැරිලා කියනවා මාගේ දරුවෙනි බුදු සසුනේ පැවිද්ද කියලා කියන්නේ කොයි තරම් සොඳුරු දෙයක්ද? නුඹලා පැවිදි වන්නේද? එතකොට මිහිඳු කුමාරයා කියනවා දේවයන් වහන්සේ ඔබ වහන්සේ කැමති වෙන සේක නම් අපි අද වුණත් පැවිදි වෙන්න කැමති. ගෞතම බුදු සසුනේ පැවිදි බව ලැබීමෙන් අපටත් ඔබ වහන්සේටත් ලාභයක්ම වන්නේය. ආන් එහෙම තමයි පින්වතුනි ඒ මහා පින්වන්තයන්ගේ පැවිද්ද සිද්ධ වුණේ. ඉතින් බුද්ධි බලයෙන්ුත් රූප බලයෙන්ුත් බබලන මිහිඳු නැමැති ප්‍රිය පුත්‍රයාත් සංඝමිත්තා නැමැති රාජදියණියත් මහත් ගරු සත්කාර සහිතව ගෞතම සාසනයේ පැවිද්ද ලැබුවා. ඒ වෙද්දී මිහිඳු කුමාරයාට වයස අවුරුදු 20ක්. මිහිඳු කුමාරයා පැවිදිච්ච දවසේම උපසම්පදාවත් ලැබුණා. ඒ මිහිඳු තෙරුන් වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ බවට පත්ුනේ මොග්ගලීපුත්තිස්ස කියන මහා රහතන් වහන්සේ. මහාදේව තෙරුන් වහන්සේ තමයි පැවිදි කළේ. මජ්ජන්තික තෙරුන් වහන්සේ උපසම්පදාවේදී කර්ම වාක්‍ය පැවසුවා. උපසම්පදා මාලකයේදී මිහිඳු නමැති නවක උපසම්පදාලාභී භික්ෂුව සතර පටිසම්පදාවන් සහිතව රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අපේ මිහිඳු මහරහතන් වහන්සේ පැවිද්ද ලබද්දීම රහත් වුණා. අවුරුදු 20 දී. 26 වෙනි දිවියේදී සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒක පින්වතුනි හරි විශේෂ කාරණාවක්.
මහා පින් තියෙන අයට සිද්ධ වෙන එකක්. පැවිදි කරන මොහොතේ අරහත්ත්වයට පත් වුණා. මිහිඳු මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය ඉගෙන ගත්තේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය සම්පූර්ණයෙන් මතකයේ දරාගන්න ඒ ධර්මය පරිශීලනය කළේ, ඒ ධර්මයේ ගුරු ඇසුරේ බොහෝ කොට ඉගෙන ගත්තේ උන්වහන්සේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ. ඒක වැදගත් කාරණාවක්. පිරිසිදු නිකලෙස් හදවතකිනුයි උන්වහන්සේ ධර්ම ඉගෙන ගත්තේ. සංඝමිත්තා රහත් උත්තමාවියගේ පැවිද්ද උනේ පින්වතුනි අවුරුදු 18 දී. ඉතින් ඒ සම්බන්ධයෙන් විස්තර ඔබට මහා වංශය ඇසුරු කිරීමෙන් කියවීමෙන් ඉගෙන ගන්න පුළුවන්. මහා වංශය කියවෙනවා ඒ උත්තම පින්වන්තයෝ දෙදෙනා ගැන මෙහෙම. ඒ භික්ෂුණිය සඳ රේඛාවක් වගේ වුණා. මහින්ද භික්ෂුව හිරු මඩලක් වගේ වුණා. ඒ කාලේ මේ දෙදෙනා සඳ හිරුසේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ නැමැති ගගන තලය සෝභමාන කළා. එහෙම තමයි ඒ උත්තමයෝ ගැන මහා වංශය වර්ණනා කරන්නේ. අපේ මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබාගෙන 3 අවුරුද්දක් ඇතුළත මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ ඇසුරින් 3 පිටකයම හොඳට ඉගෙන ගත්තා. ඉතින් පින්තුනේ කාලයගේ ඇවෑමෙන් 3 වෙනි ධර්ම සංගායනාව සිදු කරන්නට කල් යෙදුණා. ඒ 3 වෙනි ධර්ම සංගායනාව සිදු කරන්නට කාලය යෙදුනේ නොයෙකුත් මතාන්තර වලින් සම්බුදු සසුන කිලිටි වෙච්ච නිසා. ඉතින් 3 වෙනි ධර්ම සංගායනාව අපගේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ප්‍රමුඛ දහසක් වූ රහතන් වහන්සේලා පාටලිපුත්‍ර නගරයේදී සිදුකොට අවසන් වෙනවා. ඒ අවසන් වෙලා ඉල් මාසේ එහෙම නැත්නම් නොවැම්බර් මාසේ තෝරගත්ත ප්‍රදේශවලට රහතන් වහන්සේලා සසුන පිහිටුවීම පිණිස වැඩම කරවන්නට කරුණු යෙදුණා. ඉතින් ඒකත් එක්කනේ අපේ මේ ලංකා භූමියට ධර්මය ලැබෙන්නේ. එහෙම පිටත් කර හරිනකොට අපේ මිහිඳු මහරහතන් වහන්සේ උපසම්පදාව ලබාගෙන 12 අවුරුද්දයි. උන්වහන්සේගේ උපාධිය වූ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ අපේ මිහිඳු මහරහතන් වහන්සේව යොමු කළා ලංකා භූමියේ සසුන පිහිටුවන්ට. ලංකා භූමියේ සසුන පිහිටුවන්ට කියන බර දෙනකොට, එහෙම නැත්නම් ඒ වගකීම දෙනකොට මිහිඳු මහරහතන් වහන්සේ වගකීම ගන්න දන්නවා. ඒකට හේතුව උන්වහන්සේ තමයි ඒ උදෙසා ආපු කෙනා. උන්වහන්සේ එකපාර මේ ලංකා භූමියට වඩින්න කල්පනා කළේ නෑ. උන්වහන්සේ බැලුවා ලංකා භූමියේ මේ වෙනකොට ඉන්නේ මුටසීව කියන රජුරුවෝ. මුටසීව රජු මහලුයි. මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඔහු ක්‍රියා කළත් වැඩි කාලයක් ජීවත් වෙන්නේ නෑ. ඒ නිසා මං මුටසීව රජුගේ කාලක්‍රියාවෙන් පසු රජ වෙන ඒ රජුගේ කාලයේ යා යුතුයි. ඒ ගමනට ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල කියන රහතන් වහන්සේලා 4 නමත් එකතු වුණා. ෂඩ් අභිඥාලාභී මහා එර්දිමත් රහතන් වහන්සේ නමක්, සුමන සාමණේර රහතන් වහන්සේත් එකතු වුණා. ඉතින් මේ රහතන් වහන්සේලාත් එක්ක ලංකා භූමියට වැඩම කරන්නට කල් බලමින් අපේ මිහිඳු මහරහතන් වහන්සේ දක්ඛිනගිරි කියන ජනපදයට වැඩම කළා. ඒ ගමනට පින්වතුනි 6 මාසයක් ගත වුණා. ඒ දක්ඛිනගිරියේ හිටියේ තමන්ගේ මෑණියන් මිහිඳු මහරහතන් වහන්සේගේ මව්තුමිය කවුද? දේවී කුමාරී. වේදිසගිරි දේවී කුමාරී. ඒ දේවී කුමාරිය තමන්ගේ මව්තුමිය මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළාට පස්සේ වේදිසගිරි නමින් විහාරයක් කරවලා මහා සංඝරුවනට වැඩ ඉන්න පහසුව සැලසුවා. දැන් අද වුණත් එහි ගියාම අපිට මේ විහෙර විහාර දැක ගන්න පුළුවන්. ඉතින් වේදිසගිරියේ වැඩ හිඳිමින් අපේ මිහිඳු මහරහතන් වහන්සේ මෙන්න මෙහෙම අදිෂ්ඨාන කළා. මාගේ පිය රජුරුවන්ගේ මෙහෙවීමෙන් සිදු කෙරෙන දෙවන අභිෂේකෝත්සවය ඒ දෙවන පෑතිස්නම් මහා රජුරුව අනුභව කරත්වා. මේ වෙනකොට මුටසීව රජුරුව කාලක්‍රියා කළා. දෙවන පෑතිස් රජුරුව රජ වුණා. ඒ රජකම ලංකා භූමියේ තිබුණු රජ පිළිවෙත අනුව තමයි සිද්ධ වුණේ.
ඒක අර ශාස්ත්‍රීය මහා රජවරුන්ගේ රාජාභිෂේක පිළිවෙලකට සිද්ධ වුණේ නැහැ. ඒ ශාස්ත්‍රීය මහා රජවරුන්ගේ රාජාභිෂේක තිබුණේ දඹදිව තලයේනේ. ආන්ගේ රාජාභිෂේක ක්‍රමය දෙවන පෑතිස් රජුරවන්ට ලැබෙනවා ධර්මාශෝක රජුරුවන්ගෙන්. මේ දෙන්න නොදුටු මිත්‍රයෝ. නොදුටු මිත්‍ර රජවරු දූතයෝ මාර්ගයෙන් මිත්‍රකම තියාගෙන හිටපු රජවරු. ඉතින් දෙවන පෑතිස් රජුරුව ගැන එහෙම හිතුවා. පිය රජුන් විසින් යවන දූතයන්ගෙන් තුනුරුවනේ ගුණ දෙවන පෑතිස් රජුරුවෝ අසා දැන ගනිත්වා. ධර්මාශෝක රජුරුවෝ දේවානම්පියතිස්ස රජුරුවන්ට රම්පත්තිරුවල බුදුගුණ, දහම් ගුණ, සංඝ ගුණ ලියලෙව්වා. ඊළඟට ලිව්වා මං මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියා. සම්බුදු සසුනේ උපාසක භාවයට පත් වුණා. ඒ නිසා මා ප්‍රිය මිත්‍රය ඔබත් බුදුන් සරණ යන්ට, දහම් සරණ යන්ට, සංඝ සරණ යන්ට. ඒ කාලේ මිත්‍ර රජවරුන්ගේ ලේඛන එහෙම වුණා. එතකොට අපේ මිහිඳු මහරහතන් වහන්සේ අදිෂ්ඨාන කරනවා ඒ දෙවන පෑතිස් රජුරෝ ලබන පොසොන් පුන් පොහෝ දිනයේ මිස්සක නමැති පර්වතය නගීවා. ඒ දවසේම අපි උත්තම ලංකාදීපයට යනවා. අන්න එහෙම පුදුමාකාර සැලැස්මක් සහිතව මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට ධර්ම අමෘතය දායාද කළේ. මිහිඳු මහරහතන් වහන්සේ එහෙම හිතනකොටම සක්දෙවිඳු මිහිඳු මහරහතන් වහන්සේ සම්මුඛයට පැමිණෙනවා. පැමිණලා කියනවා ස්වාමීනි සම්බුදු සසුන කෙරෙහි පහදවන්ට ඔබ වහන්සේ ලංකාවට වඩින්ට. අපේ බුදුරජාණන් වහන්සේත් ලංකාවෙහි බුදු සසුන ඔබ වහන්සේ විසින් පිහිටුවන බව පිරිනිවන් මංචකයේදී අපට වදාලා. ස්වාමීනි ලක්දිව බුදු සසුන පැහැදවීම සම්බන්ධයෙන් සියලු කටයුතු වලට අපිත් ඔබ වහන්සේට උපකාර වෙනවා. දෙවියන්ගෙත් උපකාර ලැබුණා. ඉතින් ඒ විදිහට තමයි පින්වතුනි ওই කටයුතු සිද්ධ වුණේ. මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පුන් පොහෝ දිනයේ ඉට්ටිය උත්තිය සම්බල බද්දසාල කියන රහතන් වහන්සේලාත් ෂඩ්ඩමිඤ්ඤාලාභී සුමන සාමණේර රහතන් වහන්සේත් ඒ වගේම වේදිසගිරියේදී බණපද අහලා අනාගාමී ඵලය සාක්ෂාත් කරගෙන හිටපු බණ්ඩුක්ක කියන අනාගාමී කුමාරයාත් කැටුව අපේ මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පුර 15ක දිනයේ මේ ලංකා භූමියට වැඩම කොට වදාලා. ඒ ගමනට බණ්ඩුක කියන උපාසකයව කැඳවගත්තේ මිනිස්යෝ බව පෙන්වන්න කියනවා. නැත්නම් මේ ලංකා භූමියේ මිනිස්සු ශ්‍රමණ රූපය දැක නැහැ. මේ තමයි මහාවංශයේ තියෙන අබේ හැබෑම ඉතිහාසය. දැන් ඇතැම් වූ එක එක විකාර මත අරගෙන ඒවා ඉස්මුදුනේ තියාගෙන කතා කළාට මහාවංශයේ තියෙන හැබෑම ඉතිහාසය මේ. මිහිඳු මහරහතන් වහන්සේ තමයි මුලින්ම ශ්‍රමණ රූපය මේ ලංකා භූමියේ මිනිස්සුන්ට පේන්න සැලැස්සුවේ. ශ්‍රමණෙක් විදිහට මහා මුනිවරයෙක් විදිහට ලංකා භූමියේ අපේ මුතුන් මිත්තෝ ඇස් දෙකෙන් මුලින්ම දැක්කේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ පොසොන් පුන් පොහෝ දිනයේ අම්බස්තල ගල්කුල මතට වැඩම කළා. ඔය වෙද්දී භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාලා වර්ෂ 236ක් ගත වී තිබුණා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 236ක් ගියපු තැන මේ සිදුවීම සිද්ධ වුණේ. ඉතින් මේ සිද්ධිය සම්බන්ධයෙන් කතා කරනකොට ඔබ මෙහි බොහෝ කාරණා දන්නවා. මිහිඳු මහරහතන් වහන්සේ අපේ දෙවන පෑතිස් රජුරවන්ට තමන්ව හඳුන්වා දුන්නා මෙන්න මේ විදිහට. සමනාමයන් මහරජ ධම්මරාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බුදීපායිදාගතා. මහරජුරුවනි අපි ශ්‍රමණයෝ වෙමු. ධර්ම රාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන්ම දඹදිව සිට මෙහි පැමිණීමු. ඇත්තෙම අප කෙරෙහි අනුකම්පාවෙන්ම උන්වහන්සේ දඹදිව සිට
මෙහි පැමිණුනේ. ඒ පැමිණෙද්දී වයෝවෘද්ධ භික්ෂුවක් නෙවෙයි ඒ ආවේ. හොඳ තරුණ භික්ෂුවක්. මේ ලංකා භූමියේ මැනවින් බුදුසසුන පිහිටවන්න පුළුවන්. ඒ සඳහා හොඳට කාලය වේලාව අරගෙන කටයුතු කළ හැකි ශක්තිමත් චරිතයක් මෙහි වැඩම කළේ. නිකලෙස් පිරිසිදු මනසින් බුදුරජුන්ගේ තුන් පිටකේම දරාගත්ත මුනිවරයෙක් මෙහි වැඩම කළේ. කෙලෙස් කසට කිසිවක් නැති, කූට උපාය කිසිවක් නැති, කිසිවෙක් පෙළනා අදහස් මුකුත් නැති කෙනෙක් පැමිණියේ. ලාභ සත්කාර අපේක්ෂාවලින් තොර කෙනෙක් මෙහි පැමිණුනේ. පරම අනුකම්පාවෙන් පිරිච්චි හදමඩලක් ඇති උත්තමයෙක් මෙහි පැමිණුනේ. ඒ උත්තමයන් වහන්සේ ඉච්ඡර අනුකම්පාවෙන් ධර්ම දායාදේ ලබා දෙද්දී මේ කාලේ ඇතැන් අසත්පුරුෂයන්ට උන්වහන්සේ ගැන තඳුරගන්න බැරුව උන්වහන්සේටත් නොයෙක් බොල් වචන වලින් උන්වහන්සේ මේ ධර්මාශෝක රජුරුවන්ගේ මේ ඔත්තු අරගෙන යන්න ආපු කෙනෙක් කියලා ගැරහුවා. ඒ ගැරහිලි දිරව ගන්න වෙයි. ඒ ගැරහිලි කරපු ඈයන්ටම ගැරහිලි දිරව ගන්න වෙයි මේ සසරේ. ඒ නිසා පින්වතුනි හිත පහන් කරගන්න, හිත පහදව ගන්න. ඒ උත්තමයන් වහන්සේ නිසා තමයි අපි යම් හෝ සැනසෙල්ලක් අද මේ ලබන්නේ. මේ ජීවිත යුද්ධය ඇස්සේ, ජීවිතේ ගිනිදැල් ඇස්සේ බුදුබණ පදයකින් ලැබෙන ශාන්තිය ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ. ඒ බණපද වලින් කොච්චර හිත නිවනවද? ඒ හිත නිවන බණපද ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට වැඩම කොට මුලින්ම කළේ මොකක්ද? මිහිඳු මහරහතන් වහන්සේ රජු ඇතුළු පිරිසට චූල හත්ති පදෝපම සූත්‍රය දේශනා කළා. එදා රජු ඇතුළු 40,000ක් පිරිවර තෙරුවන් සරණ ගියා. මොකක්ද උනේ? තෙරුවන් සරණ ගියා. එදා තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා මහා හඬින් ලංකා භූමියේ කියපු දවස. ධම්මං සරණං ගච්ඡාමි කියලා මහා හඬින් කිව්වා 40,000ක්. සංඝං සරණං ගච්ඡාමි කියලා මහා හඬින් 40,000ක් පිරිස තෙරුවන් සරණ ගියා. සරණ ගියා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කොට මුලින්ම දුන්නේ සරණ යෑම. හරි සරණ. අසරණ වෙච්ච අපට තියෙන හරිම සරණ මිහිඳු මහරහතන් වහන්සේ දායාද කළා. ඒ විදිහට අපි සරණ ලැබුවා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ කළේ අම්බස්තලයේදීම බණ්ඩුක කුමාරයාව, බණ්ඩුක උපාසකයාව පැවිදි කළා. පැවිදි වෙන මොහොතේම බණ්ඩුකයන් වහන්සේ අරහත්ත්වයට පත් වුණා. මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා භූමියේදී නිකලෙස් මුනිවරයෙක් බිහි කළා. පැමිණි මොහොතේම සිද්ධ වෙච්චා. ඊට පස්සේ දෙවියන්ට දහම් දෙසා වදාලා සමචිත්ත පරියාය සූත්‍රය ඇසුරු කරගෙන ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ රාජමාලිගාවට වැඩම කරලා ඒ රාජමාලිගාවේදී පේතවත් වූ විමානවත් වූ ඇසුරු කරගෙන ධර්මයේ දේශනා කළා. ඊළඟට සත්‍ය සංයුත්තේ මුල් කරගෙන ධර්මයේ දේශනා කළා. ඒ දේශනාව අවසන් වෙනකොට මේ අනුලා බිසව ප්‍රධාන 500ක් අන්තපුර ස්ත්‍රීන් සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කළා. එහෙනම් පේනවා ඒ කාලේ ලංකා භූමියේ ඉක්මනින් ධර්මයේ වටහා ගන්න තරම් පින් තිබ්බ පිරිසක් මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරනකොට හිටියා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියේ බිහි කළේ කුමක්ද? ඒ තමයි අමෘතයේ බෙදෙන දන්සලක් බිහි කළා. ලංකා භූමියට වැඩම කරලා දෙවැනි දවසේම අමෘතයේ බෙදෙන දන්සලක් බිහි කළා. කුමක්ද පින්වතුනි අමෘතයේ බෙදෙන දන්සල? ධර්මශාලාව. ධර්මශාලාව බිහි කළා. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා බණ කියනකොට මිනිස්සු බණ අහන්න ආසයි. බණ අහන්න සුදුසු තැනක් නැහැ. රජුරුව කල්පනා කළා කොතනද හොඳ තැන? වඩාත්ම සුදුසු තැන තමයි සුවිශාල ශාලාවක් තියෙනවා. රජුරුවන්ගේ මංගල හස්තීන් බඳින ශාලාව. ඒ ඇත්තල සුද්ධ කරලා සුවඳ පැනින් දෝවණය කරලා ලස්සනට සරසවලා සකස් කළා ධර්මශාලාව. මුලින්ම මිහිඳු මහරහතන් වහන්සේ කළේ බණපද කියන්න තැන හැදීම. මෙයයි ධර්මය.
මෙයයි ශාස්ත්‍රඥ වහන්සේගේ වචනය. මෙයයි ජීවිතයේ ඇත්ත කියලා ආන්ගේ ධර්මශාලාවේදී කිව්වා. මහමෙවුනාව භාවනා අසපුවට සම්බන්ධ වෙලා අපේ ගුරුදේවයන් වහන්සේගේ දහම් වැඩපිළිවෙලත් එක්ක කාලයක් ඉන්න පින්වතුන්ලා දන්නවා. ලොකු ස්වාමීන් වහන්සේත් මුලින්ම කළේ මහමෙවුනාව භාවනා අසපුව ආරම්භ කරලා ධර්මශාලාව හදන එක. ධර්මශාලාවේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල පාරිශුද්ධ සද්ධර්මයේ කිව්වා මෙයයි බුද්ධ වචනය, මෙයයි ශාස්ත්‍රඥ වහන්සේගේ වචනය කියලා. එසේ බණපද කියනකොට මිනිසුන්ගේ හිත් තුළ ශ්‍රද්ධාව ජනිත වෙනවා. ඇයි ස්වාක්ඛාත ධර්මය අහද්දී පින්වන්තයාට ශ්‍රද්ධාව ජනිත වන්නේ නැද්ද? පින් තියෙන කෙනාට ශ්‍රද්ධාව ජනිත වෙනවා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ බලන්නේ ලස්සනට ධර්ම ප්‍රචාරය කරපු හැටි. ඉතින් උන්වහන්සේ ධර්මශාලාව කරවලා එහි වැඩ හිඳමින් දේවදූත සූත්‍රය දේශනා කළා. ඊළඟට බාල පණ්ඩිත සූත්‍රය දේශනා කළා මේ ලංකා භූමියේ මිනිස්සුන්ට. ඊළඟට මහමෙවුනා උයන පිළිගෙන විහාර පූජාවේ අනුහස් කියලා දුන්නා. මේ ආදී වශයෙන් බොහෝ ධර්ම ප්‍රචාරයක් අපේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා නොබෝ කලකින්ම සිද්ධ වුණා. ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා භූමියේ මහ පොළොව කම්පා කරව ලංකා භූමියේ සසුන පිහිටන්ට උවමනා කරන සියලු කාරණා යෙදුවා. මේ මහ පොළොව ඒ කටයුත්තේදී 8 වතාවක්ම මහා වැරෙන් කම්පා වුණා කියනවා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ 8 තැනකදී මහ පොළොව කම්පා කරව දහම් දෙසුවා. අග්ගිකන්දෝපම සූත්‍රය, ආසී විසෝපම සූත්‍රය, අනමතග්ග සංයුක්තය, කජ්ජනීය සූත්‍රය, ගෝමය පිණ්ඩෝපම සූත්‍රය, දම්සක් දේශනාව මේ ආදී වශයෙන් මිහිඳු මහරහතන් වහන්සේ සතියක් ඇතුළත ගම්භීර ධර්ම දේශනා ගණනාවක් සිද්ධ කළා. ඒ දේශනා අවසන් වෙනකොට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කොට සතියකින් මාර්ගඵල ලාභීන් 8500ක් මේ ලංකාවේ බිහි වුණා. ඉතින් එහෙම තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම ප්‍රචාරය සිද්ධ වුණේ. පින්වතුනි, ලංකා භූමියේ සිංහල රහතුන් බිහි වුණා. ලංකා භූමියේ මිනිස්සු සංඝයා උදෙසා සේනාසන පූජාව ආරම්භ කළා. ලංකා භූමියේ මිනිස්සු ධාතු පූජාව ආරම්භ කළා. ඒ ධාතු පිදීම සම්බන්ධයෙන් ගත්තාම මිහිඳු මහරහතන් වහන්සේ තමයි ධාතු වන්දනාව ගැන ලස්සනම අදහස දීපු කෙනා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට වැඩම කරලා පළවෙනි වස් කාලෙන් පස්සේ රජුරවන්ට කියනවා, රජතුමනි, අපි දඹදිව යන්න කැමැත්තෙන් ඉන්නවා. මොකද නිකන් අපිට අනාථ වාසයක් දැනෙනවා. එතකොට කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේලා ඇයි දඹදිව යන්න අදහස් කළේ? රජතුමනි, බොහෝ කාලෙකින් අපට ශාස්ත්‍රඥ වහන්සේව වන්දනා කරගන්න බැරුව ගියානේ. එතකොට රජුරෝ කියනවා, ස්වාමීනි, ඔබ වහන්සේ අපට පැවසුවා නේද ඒ සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පා වදාළ බව? එසේය මහරජතුමනි. එනමුත් භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දැක ඒ ධාතුන් වහන්සේලාට උපහාර කොට වන්දනා කිරීම අපට භාග්‍යතුන් වහන්සේ දැක්කා හා සමානයි. එදා පටන් අපේ මුතුන් මිත්තෝ මිහිඳු මහරහතන් වහන්සේ මේ ප්‍රකාශය කරපු දවසේ පටන් අපේ මුතුන් මිත්තෝ ධාතු වන්දනා කළේ ජීවමාන බුදුරජාන් වහන්සේ වඳින පුදන අදහසින්. ඒක තේරෙනවා පින්වතුනි, අපේ වංශකථා කියවනකොට ධාතුන් වහන්සේලා උදෙසා ධනය වියදම් කරලා තියෙන හැටි දැක්කාම, ධාතු සෑය ඉදි කරනකොට රජවරු ධනය වියදම් කරලා තියෙන හැටි ඒක අසාමාන්‍යයි. එපමණ ශ්‍රද්ධාවක්. ඇතැන් රජවරු හිටියා මේ ලංකා භූමියේ ධාතු ගර්භයේ දිගා වුණා. මට මේ ධාතුන් වහන්සේ ළඟ මිය යන්න ඕන, මට ජීවිතේ එපා. එහෙම රජවරු හිටියා. ඉතින් මේ ඔක්කොම මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මිහිඳු මහරහතන් වහන්සේ කොච්චර අපේ ලංකා භූමියේ ලක්වැසියාට සිත සැලසුවාද කියන්නේ, කොයිතරම් හිත් පහන් කළාද කියන්නේ. ලංකා භූමියට පින්වතුනේ ජයශ්‍රී මහා බෝධි ශාඛාව වැඩම කරවන දිනේ
විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝරජුන් අහසට පැන නැගිලා මහා පෙළහර පෑවනේ. ඒ ප්‍රාතිහාර්ය අසිරිය දකිනකොට ලංකා භූමියේ කුලපුත්‍රයෝ ලංකා භූමියේ තරුණයෝ දසදහසක් ලංකා භූමියේ තරුණයෝ දසදහසක් ඒ මොහොතේම බුද්ධානුස්සති භාවනාවෙන් සමතේ වඩලා හිත දියුණු කරගෙන ගිහි වස්ත්‍ර පිටින් රහතන් වහන්සේලා බවට පත් වුණා 10000ක් එක මොහොතේ. ඉතින් එහෙම 10000ක් රහත් වෙන්න නම් බුද්ධානුස්සතිය වඩලා කොහොම බුදුරජුන් ගැන ප්‍රසාදයක් තියෙන්න ඕනද? ඉතින් මේ ඔක්කොම ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කොට ඒ දේශනා කරපු බණපද නිසාම අදටත් අපි බොහෝ ධර්මයන් ශ්‍රවණය කරනවා. ඒ ධර්මයන් ඉගෙන ගන්නවා. අදටත් අපි සැනසෙල්ලක් ලබනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට වැඩම කරලා ඒ ධර්ම ප්‍රචාරයට කොපමණ කැප වුණාද කියන්නේ. ලංකා භූමියට වැඩියාට පසු උන්වහන්සේ යලි එකම වතාවක්වත් තමන් වහන්සේගේ උපන් දේශය වන දඹදිවට වැඩම කරලා නැහැ. ලංකා භූමිය වෙනුවෙන්ම කැප වුණා. එසේ කැප වුණ අපේ මිහිඳු මහරහතන් වහන්සේ උපසම්පදාවෙන් 60 වර්ෂයක් ගත වෙද්දී උපසම්පදාවෙන් 60 වර්ෂය කියලා කියන්නේ උන්වහන්සේගේ වයස අවුරුදු 80ක්. 60 වර්ෂයක් ගත වෙද්දී උත්තිය රජුරු රාජාභිෂේකය ලැබලා 8 වෙනි වර්ෂයේ පිරිනුවම් පාවදාලා වප් මාසයේ පුරපක්ෂයේ 8 වෙනි දවසේ වප් මාසයේ පුරපක්ෂයේ 8 වෙනි දවසේ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනුවම් පෑ නිසා කෙලෙහි ගුණ දන්න අපේ මුතුන් මිත්තෝ ඒ වප් මාසයේ පුර අටවක දවස ශ්‍රී මිහිඳු පුර අටවක කියලා නම් කළා. එදාට මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා බොහෝ උපහාර පූජා සිදු කළා. මිහිඳු මහරහතන් වහන්සේගේ ආදාහන කටයුතු නොඑක් සිත්කලු අයුරින් මහා සත්කාර සම්මාන මැද සිද්ධ වුණා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේට සෙයින්ම මේ ලංකා භූමියට වැඩම කොට ධර්ම අමෘතය අපට දායාද කිරීම පිණිස කැපවෙච්චි ඉට්ටිය උත්තිය සම්බල බද්දසාලාදී ඒ උත්තමයන් වහන්සේලා උදෙසාත් අපේ මුතුන් මිත්තෝ මහා පෙළහර උපහාර සහිතව ආදාහන කටයුතු සිද්ධ කළේ ඉසි බුහුමංගන කියන තැන. ඉතින් පින්වතුනි මිහිඳු මහරහතන් වහන්සේ අපේ අනුබුදුවරයන් වහන්සේ අපේ මේ ලංකා භූමියට ශාස්ත්‍රුන් වහන්සේගේ දහම් සිසිලස දායාද කරපු උත්තමයන් වහන්සේ. ඒ මිහිඳු මහරහතන් වහන්සේ ගැන මේ වැඩසටහන් මාලාවේ අවසාන දේශනාව අපි සිද්ධ කරන්න කල්පනා කළේ මේ හැම බණපදයක්ම කතා කරනකොට අපිට සිහි වෙන්න ඕන මිහිඳු මහරහතන් වහන්සේව. අපි ඒ උතුම් රහතන් වහන්සේලා වදාළ 1291ක් ගාථා මේ වැඩසටහන් මාලාවේදී ඉගෙන ගත්තා. ඒ 1291ක් ගාථාම අපිට ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. දැන් හෙට දවසේ පටන් පින්වතුන්ලාට මේ වෙලාවේදීම අරහත් උත්තමාවියන්ගේ ගාථා ඉගෙන ගන්න ලැබෙනවා. ඉතින් ඒවත් අපිට අහන්න ලැබුණේ අපේ මිහිඳු මහරහතන් වහන්සේ නිසා. ඉතින් අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. යෝ සත්තු කප්පෝ කල්යාණ මිත්තෝ මහා ඥානී ජිනත්‍රජෝ සෝලංකා දීප මාගම්ම ජෝතයි බුද්ධ ශාසනං තං විතරාගං ලංකාදීපප්පසාදකං වන්දාමි පරිනිබ්බුත මහා මහින්දං උතුම් සම්බුදු පුත්රුවන වූ අපට අනුබුදු රුවන බඳු මහානුවනැති කලන මිත්නු යම් මහරහත් නුතුමෙක් දඹදිවින්
මෙහි වැඩම කොට බුදු සසුන බැබල වූවේද මුළුලක් දිවම පැහැදුණු විතරාගිව පිරිනිවන් වැඩි අපගේ මිහිඳු මුනිදුට වඳිමි මම සාදරයෙන් සාදු සාදු සාදු. ඒ අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ පහළ වුණ අනික් සියලු හැබෑම රහත් මුනිවරු නිවී සැනසුන අමා නිවනේ අපටත් සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. අප රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ අප හැම දිනාට දෙවියෝ සලසත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව ලබත්වා දීර්ඝායුෂ සම්පatti ලබත්වා. අපි මේ බොහෝ කාලයක් පුරාවට උතුම් ධර්මදේශනා 159ක් මුල් කරගෙන රහතන් වහන්සේලාගේ ගුණ කියා දෙමින් මේ රැස් කළා වූ සියලු පින් අනුමෝදන් වන ගුරුදේවයන් වහන්සේට මේ ගෞතම ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අද දවසේ මේ දේශනාවේ දායකත්වයෙන් දරනු ලබන ඩුබායිහි වෙසෙන පින්වත් NDM දමයන්ති මහත්මියගේ නමින් මිය යන්ට යෙදුනා වූ නායදොළ මහගම යන ලිපිනේ පදිංචිව සිට 1992 මාර්තු මාසේ 4 වන දින මිය පරලෝ ගිය කලිනිස් පියාණන්ට 2012 මැයි මාසේ 25 වන දින මිය ගිය ලීලාවති මෑණියන්ට සහ 2014 මාර්තු 5 වන දින මිය ගිය චන්ද්‍රලතා අක්කාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයටම පත්වෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානය සිදු කරන පින්වත් NDM දමයන්ති මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. සියලු යහපත අභිවෘද්ධියම සැලසෙත්වා. උතුම් කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ ගුණදහම් දියුණු කරගන්න සුවසේ පින් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් පින්වතුනි මේ ධර්ම දේශනා මාලාව සිදු කරනකොට මේ ධර්ම දේශනා ඔබට විස්තර වශයෙන් පහදා දීම පිණිස අපිට බොහෝ ග්‍රන්ථ ඇසුරු කරන්න සිද්ධ වුණා. අටුවා ග්‍රන්ථ ආදී ඒ ග්‍රන්ථ සම්පාදනය කළා වූ ඒ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ඒ ග්‍රන්ථ සම්පාදනයේදී කැප වුණ මහා සංඝරුවනටත් පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන් මේ රහතන් වහන්සේලා ගැන විස්තර අපි සපයා ගන්නකොට ගයාංචානක විදාන පතිරණ මහත්මයාගේ ඒ ග්‍රන්ථ අපිට බොහෝ උපකාරී වුණා. එතුමාටත් මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මේ පින්පෙත් අනුමෝදන් කළ යුතුයි මේ වැඩසටහන් මාලාවේ විකාශන දායකත්ව දරූ සදහැවත් පින්වතුන්ලා සෑම සියලු දෙනාට ඒ පින්වතුන් සියලු දෙනාටම ඒ පවුල්වල සියලු දෙනාට මේ සියලු පින්පෙත් එකලෙසම අනුමෝදන් වෙත්වා. මේ වගේම කාලයක් මේ වැඩසටහන් මාලාව මාස ගණනාවක් අඛණ්ඩව අරගෙන එනකොට මේ වැඩසටහන් පටිගත කිරීම පසුබිම් සැකසීම් මේ හැම දෙයකදීම බොහෝ කැප වුණා ශ්‍රද්ධා රූපවාහිනියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා. ඉතින් කාර්ය මණ්ඩලයේ හැම දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා සුපින්වත් ඔබ හැම දෙනාටත් පින් අනුමෝදන් වෙලා ඒ උතුම් රහතන් වහන්සේලාගේ ආශිර්වාදය උතුම් රත්නත්‍රයේ ආශිර්වාදය සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය නොඅඩුවම ලැබිලා මේ ගෞතම ශාසනය තුල සුවසේ පින් පුරාගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට
වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.